ආයුබෝවන් සුබ දවසක්. අපි රසායනික ගණනය කිරීම පාඩමේ සිද්ධාන්ත කරුණු සහ විසඳූ ගැටලු බොහොමයක් සාකච්ඡා කරා. අපි අද ඉන්නේ මේකේ සිද්ධාන්තවල අන්තිම කොටසේ. අපිට මෙතනින් පාඩම ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පහුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ටියුට් එකේ පිටු අංක වලින් ගත්තොත් අපිට අද සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන්නේ 14 වෙනි පිටුව. 14 වෙනි පිටුව. ඒකේ තියෙනවා සරල නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය. ඒතකොට නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කරන්න කලින් අපි දැනගන්න ඕන ඇල්ෆා, බීටා සහ ගැමා කිරණ සම්බන්ධව. අපි පළවෙනි පාඩමේදී ඒවා සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. නැවත මතක් කිරීමක් කරලා තියෙනවා මෙතන. දැන් ඇල්ෆා අංශු කියලා කියන්නේ හීලියම් වල ධන 2 කියන අවස්ථාව. ඒකට පරමාණු ක්‍රමාංකය 2, ස්කන්ධ ක්‍රමාංකය 4, හීලියම් වල ධන 2 කියන අවස්ථාව තමයි අපි ඇල්ෆා අංශු කියලා හඳුන්වන්නේ. ඒකට බීටා අංශු කියලා හඳුන්වන්නේ මෙහෙම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. ඒකට ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ගැමා කියලා කියන්නේ ආරෝපණයක් නැති, ස්කන්ධයක් නැති විද්‍යුත් චුම්බක විකිරණයක්. එතකොට අපි දන්නවා විකිරණශීලීතාවය කියලා අපි ඉගෙනගෙන තියෙනවා විකිරණශීලී නියුක්ලයිඩ් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් අංශු පිට කිරීමෙන් හෝ ගැමා විකිරණ ලෙස ශක්තිය නිපදවීමෙන් විකිරණශීලී ක්ෂයවීමකට භාජනය වෙනවා. එතකොට යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක ස්කන්ධ ක්‍රමාංක සහ පරමාණු ක්‍රමාංක වල එකතුව දෙපැත්තෙම සමාන වෙන්න ඕන. උදාහරණයකින් අපිට ඔබ පැහැදිලි කරගන්න පුළුවන්. මේක දීලා තියෙනවා RA කියලා. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 88යි, ස්කන්ධ ක්‍රමාංකය 226යි. එතකොට මේ මාතෘ නෂ්ටියෙන් හැදිලා තියෙනවා දුහිතෘ නෂ්ටියක් මේ විදිහට Rn 86යි 222යි. ඒකත් එක්ක හීලියම් 2යි 4යි. දැන් බලන්න මෙතන 88යි, මෙතන 86යි 2යි 88යි. මෙතන 226යි, 222යි 4යි 226යි. ඒ වගේ නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කිරීමේ නීති දීලා තියෙනවා. මේගොල්ලෝගේ ස්කන්ධ ක්‍රමාංක එකතුව සමාන වෙන්න ඕන. ඒ වගේම පරමාණු ක්‍රමාංක එකතුව සමාන වෙන්න ඕන. අපිට තවත් උදාහරණ පෙන්නලා තියෙනවා එකේ මේ විදිහට RA 226 මෙයාගේම මාතෘ නෂ්ටිය 88යි 226. එතකොට මේකෙන් ලැබිලා තියෙනවා ඒකම තමයි ඇල්ෆා අංශුව සහ Rn 222. එතකොට මේකම තමයි ඊළඟ පිටුවෙත් පෙන්නලා තියෙන්නේ. තවත් උදාහරණයක් තියෙනවා. මෙහෙම 4යි බෙරලියම් මාතෘ නෂ්ටිය විදිහට බෙරලියම් වල 7. එතකොට මේකට ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා ඍණ 1.0යි. ලිතියම් දීලා තියෙනවා 3යි 7යි. එතකොට මෙතන මාතෘ නෂ්ටිය පරමාණු ක්‍රමාංකය 4යි, ඍණ 1යි කියන්නේ 3යි. එතකොට දුහිතෘ නෂ්ටිය පරමාණු ක්‍රමාංකය 3ට ගැලපෙනවා. මෙතන ස්කන්ධ ක්‍රමාංකය 7යි, මෙයාගේ බිඳුව එකතුව 7යි, මේ පැත්තේ 7යි. ඒ එකතුවට ගැලපෙනවා. එහෙනම් අපිට නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කිරීම සම්බන්ධව යම් අවබෝධයක් තියෙනවා දැන්. හරි. අපිට ඊට පස්සේ තියෙනවා ප්‍රමාණික ද්‍රාවණ ගැන කතා කරන්න. දැන් අපි රසායන විද්‍යාවේදී විශ්ලේෂණ ක්‍රමවලදී අපිට යම්කිසි කෙනෙක් පාවිච්චි කරලා තව කෙනෙක් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා හොයාගන්න වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ සාම්පල් එකේ තියෙනවා අපි හිතමු HCl. තියෙන මවුල ගණන දන්නේ නැහැ. මොකද මේක HCl සහ වෙනත් ද්‍රව්‍ය කීපයක් තියෙනවා. X තියෙනවා, Y තියෙනවා, නිෂ්ක්‍රීය ද්‍රව්‍ය තියෙනවා. ඔය වගේ කීපයක එකතුවකින් මේ මිශ්‍රණය තියෙනවා නම් මේකෙන් අපි යම් ස්කන්ධයක් අරගත්තොත් ඒ ස්කන්ධයෙන් අපිට හොයාගන්න බෑ කෙලින්ම HCl මවුල ගන්න. මොකද අපිට HCl විතරක් තියෙන එකකින් නම් HCl අරගෙන යාගේ මෞලික ස්කන්ධයෙන් බෙදුවහම යම් HCl ස්කන්ධයක් අරන් HCl වල මෞලික ස්කන්ධයෙන් බෙදලා අපිට ගන්න පුළුවන්.
එහෙම නැත්නම් සාන්ද්‍රණයකින් පරිමාවකින් තියෙන මවුල ගාන ගන්න පුළුවන්. එහෙම බැරි අවස්ථා තියෙනවා. එහෙම බැරි අවස්ථාවක මෙයාගේ කොච්චර මවුල ගණනක් තියෙනවද කියලා හොයාගන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන වෙනත් අපි දන්න විශ්වාසයෙන් ගන්න පුළුවන් මවුල ගානක් නිශ්චිත මවුල ගානක් තියෙන කෙනෙක් අපි ගන්නවා. ඒ කියන්නේ අපිට දැන් සෝඩියම් කාබනේට් මවුල 0.5ක් කෙනෙක් දුන්නොත් අපිට විශ්වාසය තියෙන්න ඕන මේකේ සෝඩියම් කාබනේට් විදිහටම තියෙනවා මවුල 0.5ක් තියෙනවා. දැන් සෝඩියම් කාබනේට් කියන කෙනා විද්‍යාගාරේ බෝතලෙන් අරගෙන එළියට අරගෙන ටික වෙලාවක් තියෙනකොට එයා වෙනස් වෙනවනම් එයා සජලණය වෙනවනම් එහෙම නැත්නම් වෙනත් මොන හරි රසායනික ද්‍රව්‍යයක් එක්ක එකතු වෙනවනම් එතකොට අපි ගණිපු කෙනා නෙමෙයි මේකේ තියෙන්නේ. ඒතර එහෙම කෙනෙක් පාවිච්චි කරලා අපි මේක හොයන්න ගියාම දෝෂ ඇති වෙනවා. මොකද අපි හිතන් ඉන්න මවුල ප්‍රමාණය සහ හිතන් ඉන්න ප්‍රමාණය වැරදි වෙනවා. ඒ ප්‍රමාණය නෙමෙයි යාගේ තියෙන්නේ. ඒතර යාගේ නිශ්චිත ප්‍රමාණයත් අපි දන්නේ නැතුව නොදන්න කෙනා කොහොමද හොයන්නේ? අන්න ඒකට අපි පාවිච්චි කරන විසඳුම තමයි ඔන්න ප්‍රමාණික ද්‍රාවණ ප්‍රාථමික සම්මත ද්විතීක සම්මත කියලා අපි සාකච්ඡා කරන්නේ. ඒතර පැහැදිලිව තියෙනවා හරියටම දන්නා සාන්ද්‍රණයකින් උද්‍රාවන ප්‍රාමාණික ද්‍රාවණ යනුවෙන් හැඳින්වේ. එතකොට ප්‍රාථමික සම්මත මගින් ප්‍රමාණීකරණය කරනවලු සම්මත ද්‍රාවණ. එතකොට ඒවයි අතිශයින් සංශුද්ධ සජලනය නොවූ ස්ථායි ඉහළ අණුක ස්කන්ධයක් සහ ඉහළ ජල ද්‍රව්‍යතාවයක්. ඔන්න ඔය කියන ලක්ෂණ තියෙන්න ඕනේ. එතකොට අපිට ලේසි අනිත් කෙනා හොයාගන්න. ජලය හොඳට දිය වෙන්න ඕන, සංශුද්ධ තත්වයෙන් තියෙන්න ඕන, සජලනය නොවි තියෙන්න ඕන, සංශුද්ධව තියෙන්න ඕන. එතකොට ඒවට උදාහරණ විදිහට දීලා තියෙනවා මෙන්න සෝඩියම් කාබනේට්, පොටෑසියම් ඩයික්‍රෝමේට් KiO3. සෝඩියම් කාබනේට් ඊළඟට පොටෑසියම් ඩයික්‍රෝමේට් KiO3 potassium iodate. මෙන්න මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්ලු ප්‍රාථමික සම්මත ද්‍රාවණ විදිය. එතකොට අපිට කියනවා ප්‍රාථමික සම්මත ද්‍රාවණයක් යොදාගෙන ප්‍රමාණීකරණය කරන ලද ද්‍රාවණයක් ප්‍රාමාණික ද්‍රාවණයක් ලෙස භාවිතා කළ හැකිය. ඒවා ද්විතීක සම්මත ද්‍රාවණ විදියට හඳුන්වන්න පුළුවන් කියලා. එහෙනම් ඒ කොටස අපිට දැන් පැහැදිලි. ඊළඟට අපිට ගණනය කිරීම වලදී ඒකක පරිවර්තනය කරන්න වෙනවා. විවිධ ඒකක වලින් ගැටලු වලට අනුව අපිට ඒ අදාළ ඒකකයෙන් අහන අවස්ථාවල ඒකකයෙන් උත්තර දෙන්න වෙනවා. සමහර ලාට ඕගොල්ලෝගෙන් ppm කියලා අහනවා. parts per million කියන එක. ppm parts per million. දැන් අපි ගත්තොත් අපිට මොන හරි සාන්ද්‍රණයක් දුන්නොත් මවුල ගන්න ඩෙසිමීටරයට වලින් අපි හිතමු අපිට දෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට කියලා. එතකොට මේකේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හොයාගන්න පුළුවන් අපිට. මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයේ සමීකරණයේ සිම්පල්ලෙන් මුක්ත කරොත් මවුල ගණන වැඩි කරාම මෞලික ස්කන්ධයට සමාන වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෙයාගේ 23යි 16යි 39යි 40යි මෞලික ස්කන්ධය. ඒකට තියෙන මවුල ගාන 0.1යි නම් 40 දශමකින් වැඩි කරාම 4යි. එතකොට මේක අපිට ගන්න පුළුවන් 4යි G ඩෙසිමීටරයට කියලා. මොකද මේ 0.1යි මවුල කියන එකේ තේරුම ග්‍රෑම් 4යි කියන එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල 0.1යි මවුල ගන්න ඩෙසිමීටරයට කියන එකේ තේරුම ඝන ඩෙසිමීටර එකක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් කියන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය 40ක් ඉඳලා 40න් වැඩි කරාම උත්තරේ එන්නේ 4යි කියලා. 4යි කියලා ග්‍රෑම්. එතකොට ඔන්න ඔහොම ගන්න පුළුවන් ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් වලින්. අපිට කිව්වොත් මේක ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් වලින්. මෙයාගේ තියෙන මිලිග්‍රෑම් ගන්න. අපි කොහොමද ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්නේ? ග්‍රෑම් එකට මිලිග්‍රෑම් 1000ක් තියෙනවා. එහෙනම් මෙතන 4යි කියන්නේ 4000යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. අන්න ඔය වගේ ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් කියන ඒකකයම තමයි අපි ppm කියලා පාවිච්චි කරන්නේ. එහෙනම් මේක අපිට ppm වලින් කියන්නත් පුළුවන් 4000යි ppm. අපිට තවත් විදිහකින් ppm කියන්න පුළුවන් යම් ද්‍රව්‍ය ස්කන්ධයක තව කෙනෙක් යම් ස්කන්ධයක් දිය වෙලා තියෙනවා නම්. එතකොට එයාගේ ස්කන්ධය
ද්‍රාවණයේ ස්කන්ධයෙන් බෙදලා 10 6න් වැඩි කරාම ස්කන්ධ භාගය 10 6න් වැඩි කරාම අපිට ඔය ppm වෙනවා. අපි බලමු ඉදිරියේදී ගැටළු වලදී. එතකොට අපිට දීලා තියෙනවා මෙතන වගු කීපයක් දහසකට කොටස් ppt කියලා දීලා තියෙනවා. කිලෝග්‍රෑමයට ග්‍රෑම්, ග්‍රෑමයට මිලිග්‍රෑම්. මිලියනයට කොටස් ppm, කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්, ග්‍රෑමයට නැත්තම් මයික්‍රෝග්‍රෑම්. ඒ විදිහට වගුවකින් අපිට නිරූපණය කරලා තියෙනවා. එතකොට එහා පැත්තේ තව දීලා තියෙනවා අපි ppm ගන්න විදිහ. එතකොට ඒ වගේම ppm කියන එක ගන්න ඩෙසිමීටර මිලිග්‍රෑම් වලට සමානයි කියලා දීලා තියෙනවා. ඊට උපසර්ග දීලා තියෙනවා. දැන් කිලෝ 1000ක් කියලා කියන්නේ මෙගා වලින් අපිට කියන්න පුළුවන්. මෙගා 1000ක් කියන්නේ ගිගා වලින් කියන්න පුළුවන්. ගිගා 1000ක් කියන්නේ ටෙරා වලින් කියන්න පුළුවන්. එතකොට ඩෙකා, හෙක්ටා, කිලෝ, මෙගා, ගිගා, ටෙරා කියලා මෙට්‍රික් උපසර්ග අතර තියෙන සම්බන්ධතාවයේ ගුණාකාර විදිහට දීලා තියෙනවා. ඊළඟට ඩෙසි, සෙන්ටි, මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, පෙම්ටෝ, ඇටෝ කියන ඒවා දීලා තියෙනවා. ඩෙසි 10 1යි, සෙන්ටි 10 2යි, මිලි 10 3යි, මයික්‍රෝ 10 6යි, නැනෝ 10 9යි, පිකෝ 10 12යි. ඒ කියන්නේ දැන් නැනෝමීටර් එකක් කියලා දුන්නොත් මීටර් කරන්න අපි 10 9න් වැඩි කරන්න ඕන. නැනෝමීටර් එකක් කිව්වොත් මීටර් කරන්න 10 9න් වැඩි කරන්න ඕන. මයික්‍රෝමීටර් එකක් කිව්වොත් අපි මීටර් කරන්න 10 6න් වැඩි කරන්න ඕන. අන්න ඒ වගේ වට පාවිච්චි වෙනවා. හරි. දැන් අපි පාඩමේ සම්පූර්ණ සිද්ධාන්ත සාකච්ඡා කරලා අවසන්. අපි බලමු මිශ්‍ර අභ්‍යාස ගැටලු කීපයක් මේ ඉගෙන ගන්නකු සිද්ධාන්ත සම්බන්ධව. ටියුට් එකේ 1000ක් වෙනි පිටුවේ තියෙනවා පළවෙනි ගැටලුව. මූලද්‍රව්‍ය ප්‍රතිශත Cl තියෙනවා. ඊළඟට කාබන් තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් තියෙනවා. මේ තුන් දෙනාගේ තියෙනවා. මේ තුන් දෙනාගේ දීලා තියෙනවා Cl 71.65. 71.65යි. කාබන් 24.27යි. 24.27යි. හයිඩ්‍රජන් 4.07යි. 0.7යි. ඒතර මේ බර අනුපාතය අපිට පුළුවන් මේක මවුල අනුපාතයක් බවට පත් කරන්න. ඒතර බර අනුපාතයනේ දීලා තියෙන්නේ. ඔය බර අනුපාතය අපිට පුළුවන් මවුල අනුපාතයක් බවට පත් කරන්න. 71.65 බෙදුවහම 35.5යි. මෙතන 24.27 බෙදුවහම 12යි. මෙතන 4.07 බෙදුවහම 1යි. එතකොට ඔතන 71.65 බෙදුවහම පිළිතුර එනවා 2.04යි 3යි. 2.4යි 3යි මවුල. ඊට 24.2යි 4 12න් බෙදුවහම ඇවිල්ලා තියෙනවා 2.02යි 2යි. මවුල. මෙතන එනවා 4.07යි මවුල. 4.07යි මවුල. දැන් අපි දන්නවා අපි කුඩාම එකෙන් බෙදනවා. කුඩාම එකෙන් බෙදුවහම අපිට ගන්න පුළුවන් මෙයත් බෙදනවා අපි 2.02යි 2යි. මෙයත් බෙදනවා 2.02යි 2යි. මෙයත් බෙදනවා 2.02යි 2යි. එතකොට එහෙන් බෙදුවහම අපිට එන්නේ එතන Cl 1යි, කාබන් 1යි, හයිඩ්‍රජන් 2යි. ආසන්නව මෙයා 1යි, මෙයා 1යි, මෙයා 2යි. එන අනුභාවික සූත්‍රය ClCH2 කියලා එනවා. අපිට දීලා දෙනවා මේකේ අණුක ස්කන්ධය, මෞලික ස්කන්ධය 98යි කියලා. ඒතර මෞලික ස්කන්ධය 98යි නම් මේක වාරයක් n සමාන වෙන්නේ 98ට. 35.5යි 37.5යි 49.5 සමාන වෙන්නේ. එතන ගැටලුවේ CL වල දීලා තියෙන්නේ අපිට අගය CL 35.5යි කියලා දීලා නැහැ. අපි 35.5යි කියලා හිතුවොත් මෙතන එනවා අපි ගත්තෙත් ඒ විදිහටනේ. එහෙම ගත්තොත් 49.5ක් 49.5 වැඩි කිරීම n සමාන 98යි. අපිට වෙන ආසන්නව n සමාන වෙන්නේ 2ට.
ආසන්න වෙන්න සමාන වෙන්නේ 2ට. එහෙනම් ඒක අපිට අනුක සූත්‍රය ලබා ගන්න පුළුවන්. C2යි H4යි Cl2යි. C2යි H4යි Cl2යි කියලා අනුභවික සූත්‍රය ආශ්‍රිතව අනුක සූත්‍රය ලබා ගන්න පුළුවන්. සිම්පල් n වලගේ දෙකක් කියලා එන හින්දා. හරි. අපි බලමු එකේ ගැටළු අංක 2. ගැටළු අංක 2 ඒකේ තියෙන්නේ ස්කන්ධය අනුව 120ක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයක මවුල භාගය හා මවුල ප්‍රතිශතය. එතකොට ස්කන්ධය අනුව 120යි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙන්නේ. ස්කන්ධය අනුව ස්කන්ධය අනුව 120ක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙනවා. එතකොට මේකේ අපෙන් අහන්නේ මවුල භාගය අහනවා. එතකොට අපි හිතුවොත් මේකේ ග්‍රෑම් 100ක් ගැන ඔය ග්‍රෑම් 100න් 120යි H2O2 තියෙනවා. 120යි H2O2 තියෙනවා. ඒ කියන්නේ ආ තියෙන ග්‍රෑම් 20යි. එතකොට මේකේ 80ක් තියෙන H2O. ඒ කියන්නේ ග්‍රෑම් 80ක් තියෙන්නේ H2O. එහෙනම් අපි කරන්න ඕන H2O2 මවුල ගන්න පුළුවන් මේ ග්‍රෑම් 20 මෙයාගේ මවුලික ස්කන්ධයෙන් බෙදලා. මෙතන එතකොට H2O2 වල මවුලික ස්කන්ධය 32යි 34යි. එතකොට එනවා H2O2 මවුල ගන්න. මෙතන 80 බෙදුවම 18න් එනවා ජලය මවුල ගන්න. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් මුළු මවුල ගන්න. එතකොට මේ H2O2 මවුල ගන්නයි H2O2 මවුල ගන්නයි H2O මවුල ගන්නයි අරගෙන මුළු මවුල ගන්න පුළුවන්. ඒකෙන් H2O2 මවුල ගන්න ධර්ම අනුපාතය තමයි මවුල භාගය කියලා කියන්නේ. ඒ කියන්නේ මවුල භාගය කියලා කියන්නේ H2O2 මවුල ගණන. H2O2 මවුල ගණන බෙදීම මුළු මවුල ගණන. මුළු මවුල ගණන කියන්නේ මේ දෙකේ එකතුව. දැන් මෙතන H2O2 වල 20 බෙදුවහම 34න් 34න් ඇතුළේ 0.588ක්. 0.588යි මවුල. මෙයාගේ මවුල ගණන. ඒ වගේම H2O වල 80 බෙදුවම 18න් ඇවිල්ලා තියෙනවා 4.44යි මවුල. 4.44යි මවුල. එහෙනම් H2O2 මවුල ගන්න කියලා කියන්නේ 0.588 මුළු මවුල ගන්න කියන්නේ 0.588 ධන 4.44. ඔනෝක තමයි H2O2 වල මවුල භාගය. ඒතර මවුල ප්‍රතිශතය කියන්නේ මවුල භාගය 100න් වැඩි කරා නම් මවුල ප්‍රතිශතය එනවා. ඒතර මවුල භාගයට පිටුතර ඇවිල්ලා තියෙනවා 0.1 මේක සුළු කරාම 0.116 මවුල භාගය. ඒතර මවුල ප්‍රතිශතය කියන්නේ මේක 100න් වැඩි කරන්න ඕන. 0.116 වැඩි කරන්න ඕන 100න්. එතකොට ඇවිල්ලා දෙන උත්තරේ 11.6යි කියලා මවුල ප්‍රතිශතය. එහෙනම් H2O2 මවුල භාගය සහ මවුල ප්‍රතිශතය අපිට ඔය විදිහට ගණනය කරගන්න පුළුවන්. අපි බලමු මේකේ තියෙන ඊළඟ ගැටලුව. ගැටලුව අංක 3. सोडियम क्लोराइड मिलीग्राम 10ක් सोडियम क्लोराइड मिलीग्राम 10ක් ජලය ග්‍රෑම් 500ක් මිශ්‍ර කර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් පිළියෙල කර ඇත. මේකට දාලා තියෙනවා ජලය
ග්‍රෑම් 500ක්. ජලයේ ග්‍රෑම් 500ක් එකතු කරලා ද්‍රාවණයක් හදලා තියනවලු. ද්‍රාවණයේ මෞලියතාව හා සංයුතිය. එතකොට අපි ඔතන ඉස්සලාම සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගණන ගන්න ඕන. සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන සමානයි. මිලිග්‍රෑම් 10 කියන්නේ ග්‍රෑම් වලින් 10 වැඩි කරන්න පුළුවන් 10 ඍණ 3ෙන්. එතකොට එනවා ග්‍රෑම් ගාන. ඒක බෙදන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධයෙන්. 23යි 35.5 කියන්නේ 58.5යි. 58.5යි GMOL ඍණ 1. ඕකෙන් බෙදුවාම එනවා සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන. ඒකයි එතන 1.71 වැඩි කිරීම 10 ඍණ 4යි. 1.71 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. ඊට පස්සේ අපිට මේ වගේම ගන්න පුළුවන් H2O ස්කන්ධය දන්න හින්දා H2O මවුල ගන්න. ඒතර H2O මවුල ගන්නත් පුළුවන්. අපිට දැන් මවුල භාග මුකුත් අහලා නැති හින්දා අහන්නේ මොකක්ද කියලා බැලුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය සම්බන්ධවනේ අහන්නේ. මෞලියතාව කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් 1ක මෙයා කොච්චර දිය වෙලා තියෙනවද කියන එක. එතකොට මෙයා දිය වෙලා තියෙන්නේ ජලයේ ග්‍රෑම් 500ක. ඒ කියන්නේ 0.5 කිලෝග්‍රෑම් වල. එහෙනම් මෙයාගේ මෞලියතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක කොච්චර දිය වෙලා තියෙනවද කියන එක හොයන්න ඕනේ. එතකොට ජලය ග්‍රෑම් 500 තමයි මේක තියෙන්නේ. එහෙනම් ජලය කිලෝග්‍රෑම් එකක ඒ කියන්නේ ග්‍රෑම් 1000ක තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන තමයි මෞලියතාවය. මෞලියතාවය කියන්නේ ඕක. මෞලියතාවය කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක කොච්චර තියෙනවද කියන එක. දැන් මේක වැඩි වෙන්න ඕන දෙකකින්. 1.71 වැඩි කිරීම 10 ඍණ 4 මවුල වැඩි කිරීම 2. එතකොට එනවා 3.4යි 2 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල කිලෝග්‍රෑමයට. මෞලියතාවය කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක කොච්චර මවුල ගානක් දිය වෙලා තියෙනවද කියන්නේ. එතකොට ඔක ppm වලින් අහනවා. එතකොට අපිට සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයේ මුළු ස්කන්ධයෙන් බෙදලා සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය ඇවිල්ලා තියෙනවා 0.01 ග්‍රෑම් වලින්. මිලිග්‍රෑම් 10 ඍණ 3ෙන් වැඩි කරාම එන්නේ 0.01. 0.01 ග්‍රෑම්. ඔක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් ගාන. මුළු ග්‍රෑම් ගාන සෝඩියම් ක්ලෝරයිඩ් 0.01 ධන ජලය 500යි ග්‍රෑම්. ඔන්න එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් ගාන බෙදුවා නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය බෙදුවා මුළු ස්කන්ධේ. ඕක වැඩි කරොත් 10/6න් ඔන්න මිලියන එකට කොටස් වලින් එනවා. ඕක 10/6න් වැඩි කරොත් උත්තරේ එනවා ppm වලින්. එතකොට උතර ඇවිල්ලා දෙනවා 19.9 ppm. 19.9 ppm. එහෙනම් යම් ස්කන්ධයක් මුළු ස්කන්ධයෙන් බෙදලා 10/6න් වැඩි කරලා ppm වලින් අපිට ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. අපි බලමු අපිට තියෙනවා ඊට පස්සේ ගැටලුවක් ෆෙරස් හා නයිට්‍රේට් අතර ප්‍රතික්‍රියාව සම්බන්ධව. ගැටලු අංක 4 ඒක කියන්නේ මෙහෙමයි ෆෙරස් හා නයිට්‍රේට් අතර ප්‍රතික්‍රියාව සඳහා වන පහත දැක්වෙන රෙඩොක්ස් අයනික සමීකරණය තුලනය කරන භාෂ්මික මාධ්‍යයේදී ෆෙරස් Fe2+Aq ධන NO3 Aq ලැබෙනවා Fe3+Aq ධන NOAQ ඔය විදිහට ලැබෙනවා. එතකොට මේකේ අර්ධ ප්‍රතික්‍රියා දෙක ලියලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ලියමු මේකේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේකේ ඔක්සිකරණ
ප්‍රතික්‍රියාව. ෆෙරස් තියෙනවා නම් අපි දන්නවා ෆෙරස් ෆෙරික් වෙනවා කියන්නේ ඔක්සිකරණයක්නේ. ඒත් Fe ධන 2 ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම Fe ධන 3 මෙයාගේ ඔක්සිකරණාංකය ධන 2යි මෙයාගේ ධන 3යි වැඩි වෙලා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා ඔක්සිකරණය. ඊට පස්සේ අපි බලමු භාෂ්මික මාධ්‍යයේදී කියලාත් අපිට කියනවා. ඒත් භාෂ්මික මාධ්‍යයේදී අපි ලියන්න ඕන නයිට්‍රේට් වල ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. භාෂ්මික මාධ්‍යයේදී තියෙන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. බලමු මොකද්ද වෙන්නේ කියලා වෙනස. නයිට්‍රේට් NO3 NO වෙලා ඔක්සිකරණාංකය NO3 වල ධන 5යි නයිට්‍රජන්. මෙතන ධන 2යි. එහෙනම් 3කින් අඩු වෙලා ඉඳ ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තා. ඒතර ඉලෙක්ට්‍රෝන 3යි ඍණ 1යි කියන්නේ ඍණ 4ක් තියෙනවා. නම් මේ පැත්තට එකතු කරා 4යි OH ඍණ. දැන් හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මේ පැත්තට 2යි H2O දැම්මනම් ඔක්සිජන් ගානයි ඔක්කොම බැලන්ස් වෙනවා. නම් මේකට දාන්න පුළුවන් අපිට අංකය 2. දැන් අපි මේ දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න ගියාම බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගණන් කොහොමද? මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි පිට වෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. එහෙනම් අපි කරන්න ඕන පළවෙනි සමීකරණය 3ෙන් වැඩි කරලා තමයි දෙවෙනි එකට එකතු කිරීම සිද්ධ කරන්න ඕන. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම පළවෙනි සමීකරණය වැඩි කිරීම 3 ධන දෙවෙනි සමීකරණය. මොකද මෙතන ඉලෙක්ට්‍රෝන 1යි ඉවත් වෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගණන් කැපෙන්න නම් අපි වැඩි කරන්න ඕන ඔය විදිහට. නම් පළවෙනි එක 3ෙන් වැඩි වුණාම 3යි Fe ධන 2 ධන මෙතන වැඩි වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන එක 2යි H2O ධන NO3 පූර්ණ ඊතලයක් මේ පැත්ත 3ෙන් වැඩි වෙන්න ඕන. 3යි Fe ධන 3 ධන NO ධන 4යි OH ඍණ කියලා ඔය දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන්. භෞතික අවස්ථාත් දාන්න. එතකොට AQ කියලා මේවට දාන්න පුළුවන්. AQ එතන ලික්විඩ් මේක AQ මේක AQ එතන AQ AQ NO කියන එක ද්‍රාව්‍යතාවය සලකන්නේ නැතුව ගෑස් කියලා ගන්නත් පුළුවන්. හරි. අපි බලමු එකේ ඊළඟ ගැටලුව. ගැටලුව අංක 5. ඒකේ තියෙන්නේ permanganate MnO4- හා Fe අතර ප්‍රතික්‍රියාව සඳහා වන පහත දැක්වෙන රෙඩොක්ස් අයනික සමීකරණය තුලනය කරන භාෂ්මික තත්ත්වය යටතේදී එතන භාෂ්මික තත්ත්වය යටතේදී දෙන්නේ MnO4- AQ ධන Fe ධන Fe MnO2 ධන Fe ධන 2 Fe ධන 2 මේක MnO4- කියලා විතරයි දීලා තියෙන්නේ. හරි. ඔහොම දීලා තියෙනවා. එතකොට අපිට දැන් මෙතන බැලුවොත් අපිට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කලින් වගේම ගමු. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව Fe ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා Fe ධන 2 වෙනවා. ඒක අංක 1. ඊළඟට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව MnO4- MnO2 වෙනවා.
MnO4 minus MnO2 වෙලා MnO4 minus වල Mn වල ඔක්සිකරණාංකය අපි දන්නවා ධන 7යි. MnO4 minus වල Mn වල ඔක්සිකරණාංකය ධන 7යි. MnO2 වල ඔක්සිකරණාංකය ධන 4යි. දැන් ඔක්සිකරණාංකය 3කින් අඩු වෙලා එහෙනම් මෙතන 3යි ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන 3යි, මෙතන ඍණ 1යි 4යි, මෙතන 4යි OH ඍණ. එතකොට H ඒ පැත්තේ 4ක් තියෙනවා කියන්නේ 2යි H2O. ඔය විදිහට අපිට ඕක ලියා ගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ මේක අංක 2 කියලා දානවා. 2 කියලා දානවා. ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන විදිහට සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියනකොට මෙතන ඍණ 2 ඉලෙක්ට්‍රෝන, මෙතන ධන 3 ඉලෙක්ට්‍රෝන. මම පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 3ෙන්. දෙවරක් 3 6යි. ඒකට එකතු කරන්න ඕන දෙවෙනි සමීකරණය වැඩි කරලා 2කින්. 3 වරක් 2 6යි. එතකොට ඍණ 6 ඉලෙක්ට්‍රෝන, ධන 6 ඉලෙක්ට්‍රෝන වලට කැපිලා යනවා. ඒ විදිහට ගුණ කරාම. එතකොට අපිට ලියන්න පුළුවන් පළවෙනි එක 3ෙන් වැඩි කරාම 3යි Fe ධන මේක 2කින් වැඩි කරාම 4යි H2O ධන 2යි MnO4 minus පූර්ණ ඊතලයක් මේක 3ෙන් වැඩි කරාම 3යි Fe ධන 2 ධන මේක 2කින් වැඩි කරාම 2යි MnO2 ධන 8යි OH ring. ඔය විදිහට අපිට ප්‍රතික්‍රියා දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් අපිට ඊළඟට තියෙන්නේ ගැටලු අංක 6. ගැටලු අංක 6. ඒක කියනවා 1 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 500ක් පිළියෙල කරන ආකාරය. 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන සෝඩියම් කාබනේට් ඝන සෙන්ටිමීටර් 500ක් හදා ගන්න ඕන. ඉස්සරලාම අපි කරන්න ඕන මේකේ මේ තියෙන මවුල ගාන හොයා ගන්න ඕන. මේකේ තියෙන සෝඩියම් කාබනේට් මවුල ගාන හොයා ගන්න ඕන. සෝඩියම් කාබනේට් මවුල ගාන සමානයි ඝන ඩෙසිමීටර එකනේ 1000ක් ඝන ඩෙසිමීටර එක කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක තමයි මවුල එකක් තියෙන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 500ක තියෙන මවුල ගාන හොයා ගන්න. 0.5යි මවුල තමයි තියෙන්නේ ඔතන. ඊට පස්සේ අපි දන්නවා මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා මේ මවුල ගාන තුල තියෙන ස්කන්ධය හොයා ගන්නවා. මේ මවුල ගාන වැඩි කරනවා එයාගේ මෞලික ස්කන්ධය. ඒකට සමාන වෙනවා ස්කන්ධයට. සෝඩියම් කාබනේට් වල මෞලික ස්කන්ධය 23 වරක් 2 46යි 46යි 12යි 58යි 58යි 48යි 106යි. එහෙනම් මේක 106න් වැඩි කරොත් අපිට පුළුවන් මෙයාගේ ස්කන්ධය හොයාගන්න. මවුල ගාන 0.5යි මවුල කියන එක වැඩි කරනවා මෙයාගේ මෞලික ස්කන්ධය 106න්. පිළිතුර එනවා 53යි ග්‍රෑම්. එහෙනම් අපි මේක හදාගන්න හිතාගෙන 500ක් වතුර අරන් ඒකට සෝඩියම් කාබනේට් 53ක් දාලා දිය කරොත් වැරදි. ඒතර සමස්ත පරිමාණ ඊට වඩා වැඩි වෙනවා. දැන් අපි කරන්නේ ඊට වඩා අඩු ජල පරිමාණයක් ගන්න. අවශ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය කිරා ගන්නවා. අවශ්‍ය ජල පරිමාණ 500ක් තමයි අන්තිමට එන්න ඕන. ඒතර 500 පරිමාණික ප්ලාස්කුවක් කොයිට වැඩි එකක් ගන්න 500 එකක් ගන්න පුළුවන්. අරගෙන අඩු ජල ප්‍රමාණයක් දාලා හොඳට ඔබ දිය කර සෝඩියම් කාබනේට් සමස්ත පරිමාව 500ක් වෙනකම් හදාගත්තා නම් ඔන්න ඔය සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් කාබනේට් ඝන සෙන්ටිමීටර් 500 පිළියෙල කරගන්න පුළුවන්. හරි. අපි බලමු ඒකේ ගැටලු අංක 7.
ඝනත්වය 1.17යි GCM GML ඍණ 3 එතන GCM ඍණ 3 හරි මිලිලීටරයට ml නම් ඍණ 1 වෙන්න ඕන CM ඍණ 3 මෙන්න මේක තමයි ඝනත්වය වෙන්න ඕන 1.17යි GCM ඍණ 3 මිලිලීටරයට නම් GML ඍණ 1 වෙන්න ඕන සාන්ද්‍ර HCl ද්‍රාවණයකින් 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl ද්‍රාවණ 250. එතකොට මෙන්න මේ ඝනත්වයේ තියෙන HCl ඔය ඝනත්වයේ තියෙන HCl ද්‍රාවණයකින් ඕකේ 36යි 100ට කියලා දීලා තියෙනවා W බෙදීම W ප්‍රතිශතය. W බෙදීම W ප්‍රතිශතය 136 කියලා දීලා තියෙනවා. ඕක පාවිච්චි කරලා 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl 250. ඕක පාවිච්චි කරලා 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl 250ක් හදාගන්නේ කොහොමද කියලා. ඉස්සලාම හොයාගන්න ඕන මෙතන තියෙන මවුල ගන්න. ඒකට 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl 250ක් කියලා කියන්නේ එතන අවශ්‍ය වෙන මවුල ගාන 1 බෙදීම 1000 වැඩි කිරීම 250යි. 4 එකයි කියන්නේ 0.25යි මවුල ඕන. 0.25යි මවුල තමයි ඕන වෙන්නේ HCl. නම් මේකෙන් ගන්න වෙන්නේ 0.25යි මවුල තියෙන කොච්චර පරිමාවකද කියලා ඉස්සලා මේකේ සාන්ද්‍රණය හොයාගන්න ඕන. ඒතර මේකේ ඝනත්වය 1.17යි කියන්නේ මේක ඝන සෙන්ටිමීටර එකක් ගත්තොත් ග්‍රෑම් 1.17ක් තියෙනවා. එහෙනම් මේ ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 1000ක් ගත්තොත් ග්‍රෑම් තියෙනවා ඔය ගාන. ඕකෙන් 100ට 36යි තියෙන HCl ස්කන්ධය. ඒක HCl මවුල ගානක බවට පත් කරන්න පුළුවන් HCl වල මෞලික ස්කන්ධයෙන් බෙදලා. HCl වල මෞලික ස්කන්ධයෙන් බෙදලා. අපි ඔයයි ගණන් මොන තරම් හදලා තියෙනවා. ඝනත්වයෙන් මේක ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ ග්‍රෑම් 1.17යි. එහෙනම් මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ග්‍රෑම් මෙන්න මේ ගාන. 1.17 වැඩි කිරීම 1000. හැබැයි ඒකෙන් HCl තියෙන 136යි. එහෙනම් 100ෙන් බෙදලා 36ෙන් වැඩි කරා. ඔයාව HCl ස්කන්ධයේ ඝන සෙන්ටිමීටර 1000ක. HCl මවුල ගන්න හොයාගන්න මෞලික ස්කන්ධයෙන් බෙදුවා. එතකොට එනවා සාන්ද්‍රණය. එතකොට සාන්ද්‍රණය එනවා. එතකොට ඒ සාන්ද්‍රණය පාවිච්චි කරලා අපිට කොච්චර මවුල ගන්නකද මේක අර මවුල ගන්න තියෙන්නේ කියලා අරගෙන B කියලා ඒක අරගෙන අවශ්‍ය මවුල ගන්න. එතකොට මේකේ තියෙන සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර V කියන පරිමාවක තියෙන්න ඕන 0.25යි මවුල. එතකොට මේකේ සාන්ද්‍රණය ඇවිල්ලා තියෙනවා 11.5ක් වගේ ගානක්. මේකට මේක කැපුණොත් දෙක කැපෙනවා 11.5යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා සාන්ද්‍රණය ඇවිල්ලා තියෙනවා. 11.5යි ඔක සුළු කරාම මවුල ඝන ඩෙසිමීටරයට කියලා සාන්ද්‍රණය එනවා. එහෙනම් අපි 11.5ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1000ක ඝන සෙන්ටිමීටර V කියන පරිමාවක තියෙන්න ඕන මවුල 0.25. ඔන්න ඔක සුළු කරගත්තාම V වලට එනවා 21.7යි. 21.7යි ඝන සෙන්ටිමීටර. නම් මේ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 21.7ක් අරගෙන 250ක් වෙනකන් තනුක කරගත්තා නම් අපිට හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා කලින් මම කියලා දුන්නා අම්ල තනුක කරන්නේ කොහොමද කියලා. ඒ පිළිවෙල අනුව තනුක කරගෙන අන්තිම පරිමාව 250 වෙනකන් තනුක කරගත්තා නම් එතකොට 0.25ක් මවුල ඒ තුල තියෙනවා. එහෙනම් මේ සාන්ද්‍රණය එනවා. හරි. අපි ගැටලු අංක 7 සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙන්නේ ගැටලු අංක 8. ගැටලු අංක 8. ඒකේ තියෙනවා 1 මවුල ඝන ඩෙසිමීටර සෝඩියම් කාබනේට් ස්ටොක් ද්‍රාවණයක් භාවිතා කර 0.2 මවුල ඝන ඩෙසිමීටරට සෝඩියම් කාබනේට් ද්‍රාවණ 100ක් පිළියෙල කරන ආකාරය. එතකොට 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් පාවිච්චි කරලා 0.2
දෙකයි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන සෝඩියම් කාබනේට් 100ක් සෝඩියම් කාබනේට් ඝන සෙන්ටිමීටර 100ක් පිළියෙල කරන ආකාරය තමයි අහන්නේ. ඉස්සෙල්ලාම හොයාගන්න පුළුවන් මෙතනත් ඕන මවුල ගන්න. ඒතර 0.2 බෙදීම 1000 වැඩි කිරීම 100 නේ ඕන මවුල ගන්න. එතකොට ඒක එනවා 0.02යි මවුල. ඒතර 0.02ක් මවුල තමයි ඕන වෙන්නේ. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් මේකේ කොච්චර පරිමාවකද ඕක තියෙන්නේ කියලා. එතකොට එක බෙදීම 1000 වැඩි කිරීම v කියන පරිමාවේ තියෙන මවුල ගාන සමාන වෙන්න ඕන 0.02ට. 0.02ට. එතකොට v සමාන වෙනවා 10න් වැඩි වෙනවා කියන්නේ 20යි. 20යි. ඝන සෙන්ටිමීටර 20ක් ගත්තා නම් ඒකේ තියෙනවා 0.02යි මවුල්. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? මෙයා ඝන සෙන්ටිමීටර 20ක් අරගෙන 100 වෙනකන් තනුව කරගත්තා නම් හරි. එතකොට අර අදාළ 0.2යි සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් කාබනේට් 100 ලැබෙනවා. හරි. අපි බලමු එකේ ඊළඟ ගැටලුව. ගැටලුව අංක 10. ගැටලුව අංක 9. ගැටලුව අංක 9 තියෙන්නේ 6යි මවුල ඝන ඩෙසිමීටරයට 6යි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයේ තියෙන HCl ස්ටොක් ද්‍රාවණයකින් මවුල එකක් ඝන ඩෙසිමීටර 6යි මවුල ඝන ඩෙසිමීටරයට HCl ස්ටොක් ද්‍රාවණයකින් HCl ස්ටොක් ද්‍රාවණයකින් එකයි මවුල ඝන ඩෙසිමීටරයට HCl 250ක් හදාගන්නේ කොහොමද? ලේසි. එක බෙදීම 1000 වැඩි කිරීම 250යි නේ ඕන මවුල ගන්න. 0.25යි මවුල ඕන. එතකොට මෙයාගේ 6 සාන්ද්‍රණය තියෙන 1000කනේ මවුල 6ක් තියෙන මවුල. ඒකේ v කියන පරිමාවක තියෙන මවුල ගන්න 0.25ට සමාන කරනවා. ඔතනින් v හොයා ගන්නවා. ඒ පරිමාව වර්ගයට 250ක් වෙනකම් තනුක කර ගන්නවා. එතකොට ඔතන v වලට උත්තරේ එනවා 41.6යි කියලා. ඝන සෙන්ටිමීටර. එහෙනම් මෙයාගේ 41.6ක් අරගෙන 250 වෙනකම් තනුක කරගත්තා නම් මේ එකයි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයේ තියෙන ද්‍රාවණය ලැබෙනවා. හරි. අපි බලමු එකේ ගැටලුව අංක 10. ගැටලුව අංක 10. ඒකේ තියෙන්නේ හයිඩ්‍රොක්ලොරික් අම්ල ස්ටොක් ද්‍රාවණ දෙකක් 3යි මවුල ඝන ඩෙසිමීටරයට HCl හා 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට HCl පාවිච්චි කරලා එකයි මවුල ඝන ඩෙසිමීටරයට HCl 250ක් පිළියෙල කරන ආකාරය. ඒතර පාවිච්චි කරන් තියෙනවා දෙකක්. 3යි මවුල ඝන ඩෙසිමීටරයට HCl ද්‍රාවණයක් හා අනිත් එක 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට HCl පාවිච්චි කරලා හදා ගන්න ඕන එකයි මවුල ඝන ඩෙසිමීටරයට HCl 250 එකයි මවුල ඝන ඩෙසිමීටරයට HCl 250. උතර වෙනස තියෙන ද්‍රාවණ දෙකකින් නේ ගන්න. ඒතර ඉස්සලා වගේම ඕන මවුල ගන්න හොයාගන්න. එක බෙදීම 1000 වැඩි කිරීම 250 සමානයි 0.25යි මවුල ඕන වෙන්නේ. එකකින් නෙමෙයි දෙකකින්ම ගන්න ඕනනේ. එතකොට අපි හිතමු සමස්ත පරිමාව 250ක් වෙන්න ඕන. දෙන්නගෙන්ම ගන්න ඕනේ. එතකොට මෙයාගෙන් v කියන පරිමාවක් ඝන සෙන්ටිමීටර ගන්නව නම් මෙයාගෙන් ගන්න වෙන්නේ 250 ඍණ ඝන සෙන්ටිමීටර. ඔය ගන්න දෙකේ එකතුව ඔය ගන්න මෙයාගේ v අරගෙන මෙයාගෙන් 250 ඍණ v ගත්තාම
ඔය දෙක තුල තියෙන මවුල ගාන 0.25ට සමාන වෙන්න ඕන. 0.25ට සමාන වෙන්න ඕන. ඒකට එහෙම අරගෙන අපිට පුළුවන් ඕකේ පිළිතුර හොයන්න. 3 බෙදීම 1000 වැඩි කිරීම v ධන 0.5 බෙදීම 1000 වැඩි කිරීම 250 ඍණ v සමාන වෙනවා 0.25ට. ඒකෙන් හොයාගන්න v කියන්නේ කීයද කියලා. ඊට පස්සේ මේකෙන් v ගන්න, මේකෙන් 250න් v අඩු කරලා ඒ ගන්න ගන්න. අරගෙන එකතු කරලා ගන්න. එතකොට ඒකේ v කියන එකට ඇවිල්ලා තියෙනවා v කියන එකට ඇවිල්ලා තියෙනවා පිළිතුර හදාගත්තාම මේ විදිහට 50යි ඝන සෙන්ටිමීටර කියලා. එතකොට මේකෙන් 50යි මේකෙන් 200යි අරගෙන හදා ගන්න පුළුවන්. හරි. එතකොට ඒක අනත් පැහැදිලි. ඊට පස්සේ බලමු ගැටළු අංක 11. බිංදුව 1යි මවුල ඝන ඩෙසිමීටරයට ප්‍රමාණික HNO3 ආම්ල ද්‍රාවණයක් භාවිතා කර 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට ප්‍රමාණික HNO3 ද්‍රාවණයක් භාවිතා කර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක සාන්ද්‍රණය ගණනය කරන්න. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය වූ 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට HNO3 පරිමාව 34යි. අපි ඉස්සල්ලාම මේක HNO3 සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. HNO3 ධන බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ලැබෙනවා බේරියම් නයිට්‍රේට් සහ ජලය. බේරියම් නයිට්‍රේට් සහ ජලය. ඒකට ඔන්න ඔය විදිහට තුලිත රසායනික සමීකරණ ලියා ගන්න පුළුවන්. දැන් අපිට මේක ගානේ කියනවනේ මේකේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය හොයන්නලු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය 25ක්. මෙයාගෙන් 25ක් මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 25ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන වුණාලු 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට HNO3 34ක්. මෙතන HNO3 0.1 බෙදීම 1000 වැඩි කිරීම 34 කියන මවුල ගාන තමයි තිබිලා තියෙන්නේ. 0.1 බෙදීම 1000 වැඩි කිරීම 34 කියන මවුල ගාන. ඒ මවුල ගාන වගේ දෙකෙන් එකයි මෙතන තියෙන මවුල ගාන. එතකොට මේ HNO3 මවුල ගාන හොයාගන්න පුළුවන් 0.1 බෙදීම 1000 වැඩි කිරීම 34යි කියලා. ඒ මවුල ගානෙන් භාගයයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. දෙකට එකයිනේ අනුපාත. එතකොට ඒ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන තියෙන ඝන සෙන්ටිමීටර් 25ක් තුල. එහෙනම් පුළුවන් අපිට මෙයාගේ සාන්ද්‍රණය හොයාගන්න. එතකොට මෙතන අපිට HNO3 මවුල ගාන එනවා 0.0.0.34යි කියලා. එතකොට ඝන සෙන්ටිමීටර් 25 තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය අපිට ගන්න පුළුවන් අරක දෙකෙන් බෙදලා. එතකොට මෙතන එන මවුල ගාන එක සැරේටම සුදු කරොත් 0.1 බෙදීම 1000 වැඩි කිරීම 34යි කියන HNO3 මවුල ගාන වගේ භාගයයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අනුපාතය දෙකට එකයි ඉන්න. ඕකෙන් භාගයයි තියෙන්නේ. ඒ මවුල ගාන තියෙන ඝන සෙන්ටිමීටර් 25ක්. 1000ක තියෙන ප්‍රමාණය තමයි සාන්ද්‍රණය කියන්නේ. ඔන්න ඔක සුළු කරගත්තා නම් උත්තරේ කේදශම 7 බෙදීම 25. එතකොට මෙතන පිළිතුර ඇවිල්ලා තියෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.0.668යි මවුල ගාන ඩෙසිමීටරයට. හරි. ගැටළු අංක 12. ඒකේ තියෙන්නේ 0.25යි මවුල ඝන ඩෙසිමීටරයට ෆෙරස් නයිට්‍රේට් ද්‍රාවණයකින් 27ක් සමග සම්පූර්ණ ප්‍රතික්‍රියා කිරීම සඳහා අවශ්‍ය 0.6යි මවුල ඝන ඩෙසිමීටරයට KMnO4 ද්‍රාවණයක පරිමාව. එතකොට අපි MnO4 minus හා Fe2+ Fe2+ අතර ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට අපි
අපි දන්නවා මෙතන ෆෙරස් කියන එක ෆෙරික් වෙනවා. ඒක අංක 1. MnO4- වල ආම්ලික මාධ්‍යයේදී අර්ධ ප්‍රතික්‍රියාව මේ විදිහට වෙන්නේ. රෝකාංක 2 තර 5 ඉලෙක්ට්‍රෝන. මොකද මේ ධන 7 ධන 2 නේ වෙන්නේ. ඒ හින්දා. ඒකට දැන් ඉලෙක්ට්‍රෝන ගාන හුවමාරු වෙන විදිහ බලුවාම තේරෙනවා පළවෙනි සමීකරණය 5න් වැඩි කරලා තමයි දෙවෙනි එකට එකතු කරන්න ඕනේ. ඒකට පළවෙනි එක 5න් වැඩි කරලා දෙවෙනි එකට එකතු කරන්න ඕනේ. පළවෙනි සමීකරණය වැඩි කිරීම 5 වැඩි කිරීම 5 ධන දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය 5න් වැඩි කරලා දෙවෙනි එකට එකතු කරලා සම්පූර්ණ සමීකරණය ලියා ගන්න පුළුවන්. ඒතර සම්පූර්ණ සමීකරණය ලියාගත්තට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය ගණනය කිරීම කරන්න ඒ අනුපාතය බලලා. අපි සම්පූර්ණ සමීකරණය ලියාගත්තොත් මෙහෙම වෙනවා. Fe ධන 2 ධන 5යි Fe ධන 2 5න් වැඩි වෙන්න ඕනේ මේක. දෙවෙනි වැඩි වෙන්නේ නැති හින්දා දෙවෙනි සමීකරණය MnO4- ධන 8යි H ධන මේක 5න් වැඩි වෙන්න ඕන. 5යි Fe ධන 3 ධන Mn ධන 2 ධන 4යි H2O. ඒකට මේක අපිට ගාන කියනවා 0.25 මවුල ගන්න ඩෙසිමීටරයට ෆෙරස් නයිට්‍රේට් ද්‍රාවණයකින් 27ක්. එතකොට මෙතන මෙයා තියෙන මවුල ගාන කියනවා 0.25 සාන්ද්‍රණය තියෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක තියෙන 0.25. ඒකෙන් ඝන සෙන්ටිමීටර 27ක් අරන් තියෙනවා. 27 තියෙන මවුල ගාන හොයා ගන්න පුළුවන්. එතකොට මෙතන පර්මැංගනේට් 0.6යි මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙනවා. ඒතර මෙයාගේ පරිමාව දන්නේ නැහැ. මෙයාගේ 0.6යි මවුල ගන්න ඩෙසිමීටර කියන ඝන සෙන්ටිමීටර 1000ක 0.6ක් තියෙනවා. ඕකෙන් ඕන වෙන පරිමාව v කියලා හිතමු. v කියලා හිතමු. දැන් මේ දෙන්න අතර අනුපාතය 5ට 1යි. නම් මෙයාගේ මවුල ගානට සමාන කරන්න ඕන නම් මෙයාගේ මවුල ගාන වැඩි කරන්න ඕන 5න්. ඒත් මෙයාගේ මවුල ගාන මේ තියෙන්නේ. මේකට සමාන කරන්න පුළුවන්. මෙයාගේ මවුල ගාන වැඩි කරන්න ඕන 5න්. නම් මේක 5න් වැඩි කරාම මේකට සමාන කරාම ඔන්න දැන් මවුල ගණන් දෙක සමාන වුණා. මවුල ගණන් දෙක සමාන කරන්න 5න් වැඩි කරන්න ඕන අනිවාර්යෙන්. මේ 5ට මේ 1යි තියෙන්නේ. ඒතර මෙයාගේ මවුල ගානට සමාන වෙන්නේ මේක 5න් වැඩි කරොත්. අන්න ඒතර නොදන්න එක පදයයි තියෙන්නේ v. ඒක සුළු කරාම v වලට අවිලා දෙනවා 2.25ක් වගේ අගයක්. එහෙනම් ඒක එතකොට සුළු කරලා ගන්න පිළිතුර 2.25යි කියලා v වලට එයි. අපි බලමු මේකේ අවසාන ගැටලුව 13 වෙනි ගැටලුව. බිංදුව 1යි මවුල ගන්න ඩෙසිමීටරයට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් 0.2යි මවුල ගන්න ඩෙසිමීටරයට H2SO4 ආම්ල ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 30ක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමේදී අවක්ෂේප වන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය ගණනය කරන්න. එතන ගැටලුවේ වැරද්දක් තියෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි එතන හදාගන්න අවක්ෂේප වන බේරියම් සල්ෆේට් ස්කන්ධය ගණනය කරන්න කියලා. 0.1යි මවුල ගන්න ඩෙසිමීටරයට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් 0.2යි මවුල ගන්න ඩෙසිමීටරයට H2SO4 ආම්ල ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 30ක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමේදී අවක්ෂේප වන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි බේරියම් සල්ෆේට් ස්කන්ධය ගණනය කරන්න. ත්‍ෘත රසායනික සමීකරණය ලියා ගන්නකොට පළමුවෙන්ම H2SO4 ධන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා බේරියම් සල්ෆේට් ධන ජලය. හරි. එතකොට මෙතන අපිට කියනවා 0.1යි මවුල ගන්න ඩෙසිමීටරයට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් පාවිච්චි කරාලු.
0.2 මවුල ගන්න ඩෙසිමීටරයට H2SO4 අම්ල ද්‍රාවණයක 30ක් සමයි. H2SO4 වල සාන්ද්‍රණය දෙනවා 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට කියලා. ඒකේ පරිමාව දෙනවා ඝන සෙන්ටිමීටර් 30යි කියලා. හරි. ඒකත් එක්ක බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය විතරයි දෙන්නේ. 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට. අපෙන් අන්තිමට එයාගේ පරිමාවක් මොකුත් නෙමෙයි අහන්නේ. එයා 0.1 මවුල ගන්න ඩෙසිමීටර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ගත්තලු. 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට සල්ෆියුරික් ඝන සෙන්ටිමීටර් 30ක් එක ප්‍රතික්‍රියා කරාම අවක්ෂේප වන බේරියම් සල්ෆේට් ස්කන්ධය. ඒතර අවක්ෂේප වන අනුපාතය මෙයාගේ මවුල 1ට මෙයාගේ මවුල 1යි. ඒතර මෙයාගේ මවුල ගණන අපිට ගන්න පුළුවන් 0.2 තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක එහෙනම් ඝන සෙන්ටිමීටර් 30ක 0.6 වැඩි කිරීම 10 ඍණ 2යි 6 වැඩි කිරීම 10 ඍණ 3යි මෙයාගේ මවුල ගාන 6 වැඩි කිරීම 10 ඍණ 3යි 6 වැඩි කිරීම 10 ඍණ 3යි එහෙනම් එකට එක හින්දා බේරියම් සල්ෆේට් ලැබෙන්නේ මවුල 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ඔන්න ලැබෙන බේරියම් සල්ෆේට් මවුල ගාන අපෙන් අහන බේරියම් සල්ෆේට් ස්කන්ධය අපි දන්නවා මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය අනුව ස්කන්ධය සමානයි මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. බේරියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය හොයාගන්න 233ක් එනවා. එහෙනම් බේරියම් සල්ෆේට් ස්කන්ධය අපිට ගන්න පුළුවන් එයාගේ මවුල ගාන 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල වැඩි කරනවා එයාගේ මෞලික ස්කන්ධය 233යි. 233යි. 233 වැඩි කිරීම 6 වැඩි කිරීම 10 ඍණ 3 කියන එකේ පිළිතුර එනවා 1.4යි ග්‍රෑම්. 1.4යි ග්‍රෑම්. ඒතර එතන කරේ මෙයාගේ ප්‍රතික්‍රියා කරපු මවුල ගානේ මෙයාගේ ලැබෙන මවුල ගාන ගත්තා. ඒ මවුල ගාන මේ සමීකරණය පාවිච්චි කරලා ස්කන්ධයක් බවට පත් කරගත්තා. ඒතර මෙතන මෙයාට එකට එක ප්‍රතික්‍රියා කරන්න තරම් මෙයාගේ මවුල ප්‍රමාණය තිබිය යුතුයි. ඒතර මෙයාගේ අඩුවෙන් තිබුණා නම් අපි දන්නවා ඒකට සීමාකාරී ප්‍රතික්‍රියකේ විදිහට මෙයා ක්‍රියාත්මක වෙලා අපි බලාපොරොත්තු වෙන මේ මවුල ගාන ලැබෙන්න බෑ. ඒත් මෙයාගේ මේ සම්පූර්ණ මවුල ගානත් එක්ක ප්‍රතික්‍රියා කරන්න එකට එක අනුපාතයකට ප්‍රතික්‍රියා කරන්න මෙතන තියෙන මවුල ප්‍රමාණයට සමාන මවුල ප්‍රමාණයක් මෙයාගේ තියෙන්න ඕන. එහෙනම් අපි රසායනික ගණනය කිරීම පාඩම සම්පූර්ණයෙන් එතනින් අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා සාකච්ඡා කරනවා මේකේ පසුගිය විභාග ගැටලු.